හරි. හැමෝටම ආයිබෝවන්. සුබ සන්ධ්‍යාවක්. පටන් ගමු පුතේ පාඩම. මට chat එකේ දාන්න අපි අවසානට ගිය සතියේ නතර කරපු තැන. අපි අවසානට කොතනද නතර කළේ? chat එක දාන්න. ටියුට් එකේ දෙවෙනි ප්‍රශ්නේ කතා කරන්න තියෙන්නේ. එතකොට හරි. එතකොට අපි මෙන්න මේ ටික කරලානේ තියෙන්නේ. මේ ගනුදෙනුවකට අදාළ ලෙජර් ගිණුම් සකස් කරන ආකාරය කියන එකේ පළවෙනි එක ප්‍රාග්ධනය යෙදීම, දෙවෙනි එක 50000ක් වටනා ලීබඩු මිලදී ගැනීම, ඊට පස්සේ තුන්වෙනි එක ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම, 4 ලක්ෂ 5ක් වටනා මෝටර රථයක් උදේශිකා සමාගමෙන් ණයට ගැනීම, 5 විකිණීම සඳහා 10000ක් වටනා භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. අපි මේ පහම කතා කරලා අවසන් කළානේ. right. එතකොට දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ මේ තියෙන හැම ගනුදෙනුවකටම අදාළ ද්විත්ව සටහන් මම කිව්වා හදන්න. හදලා මේ ගිණුම් වලට හරබැර කරන්න. මම කිව්වා ගිණුම් වලට හරබැර කරන්න අමාරු නම් ද්විත්ව සටහන ඕ හදලා ඉවර කරගන්න කිව්වා. right. අපි බලමු. පළවෙනි එක රුපියල් ලක්ෂයක් ස්ථාවර තැන්පතු ගිණුමක ආයෝජනය කිරීම. රුපියල් ලක්ෂයක් අරන් ගිහිල්ලා ස්ථාවර තැන්පතු ගිණුමක තැන්පත් කරද්දී මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එකක් තමා අපේ වත්කම් වැඩි වෙනවා ස්ථාවර තැන්පතු කියලා. අනිත් එකේ අපේ වත්කම් වල මුදල් අඩු වෙනවා. වත්කම් වල මුදල් අඩු වෙනවා. එතකොට වෙනවා වැඩ දෙකක් වෙනවා. එකක් වත්කම් වැඩි වේ. වත්කම් වැඩි වේ. අනිත් එක සමීකරණේ වත්කම් අඩු වේ. මේ තමයි සමීකරණේ වෙන දේ. සමීකරණේ වත්කම් අඩු වෙනවා, සමීකරණේ වත්කම් වැඩි වෙනවා. වැඩි වන වත්කමේ නම මොකද්ද? ස්ථාවර තැන්පතු. අඩු වන වත්කම මොකද්ද? මුදල්. වැඩි වන වත්කම ස්ථාවර තැන්පතු, අඩු වන වත්කම මොකද්ද? මුදල්. එතකොට වත්කම් වැඩි වීමට අපි කියන්නේ හරද බැරද? වත්කම් වැඩි වීමට අපි කියන්නේ හර. වත්කම් අඩු වීමට අපි කියන්නේ බැර. හරි. ඊට පස්සේ මම කිව්වා මොකද කරන්න ඕනේ? වත්කම් වැඩි වීම හර, වත්කම් අඩු වීම බැර, වත්කම් දෙකේ නම් ඒ වගේ නම් තීරණය කරන්න කිව්වා. ඊට පස්සේ මම කිව්වා මේ වැඩි වන වත්කමේ නමින් හදන්න කිව්වා ගිණුම. නමින් ස්ථාවර තැන්පතු ගිණුම. ඒකට හර කියලා ලියන්න කිව්වා. වටිනාකමත් ඉදිරියෙන් ලියන්න කිව්වා. ඊට පස්සේ බැර කරන ගිණුමේ නම ලියන්න කිව්වා. මුදල් ගිණුම.
ඒක ඉදිරියෙන් ලියන්න කිව්වා හරද බැරද කියන එක. බැර. වටිනාකම ලියන්න කිව්වා ඒකෙත් අර වගේම කීයද කියලා. එහෙනම් ඔයාගේ ditth ස්ථාන බලන්න මේකද ස්ථාවර තැම්පතු ගිණුම හර ලක්ෂයයි මුදල් ගිණුම බැර ලක්ෂයයි. බලන්න ditth ස්ථාන හරියයි අත උස්සන්න බලන්න. අපේ ditth ස්ථාන හරි සර්. ditth ස්ථාන හරියයි අත උස්සන්න බලන්න. හරි පුතේ හරි. අතපත් දාගන්න. දැන් එතකොට ඔයා ගිණුම් අදලා තියෙන්න ඕන මෙන්න මේම. ඔන්න ගිණුම් දෙක එකක් ස්ථාවර තැන්පතු ගිණුම අනිත් එක මුදල් ගිණුම. මේ ස්ථාවර තැන්පතු ගිණුමට හර කරනවා දිනේ මන් දානවා ජනවාරි 1 වෙනිදා. බැර කරන ගිණුමේ නම ලියනවා මුදල් ගිණුම. වටිනාකමට ලියනවා රුපියල් ලක්ෂයයි. මුදල කියලාත් කියනවා වටිනාකම කියලාත් කියනවා. බැර කරනවා මුදල් ගිණුමේ බැර පැත්තේ දිනේ විදියට ලියනවා හර කරන දිනේම හර කරන ගිණුමේ නම ලියනවා ස්ථාවර තැන්පතු ගිණුම. වටිනාකම ලියනවා බැර පැත්තේ රුපියල් ලක්ෂයයි. බලන්න හරියයි අත උස්සන්න බලන්න ගිණුම් දෙක හරිය අර. ගිණුම් දෙක හරියයි අත උස්සන්න බලන්න. හරි. අඩුපාඩු තියෙන දරුව හදාගන්න. ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තේරෙන්නේ නැති තියෙන තැනක් තියෙනවා නම් අහන්න. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. අඩුපාඩු තියෙන අය හදාගන්න.
හරිද? right. එහෙනම් මම එනවා ඊළඟ එකට. ඊළඟ එක කියන්නේ ඒකේ දෙවෙනි එක. දෙවෙනි එක. දෙවෙනි එකේ තියෙනවා රුපියල් 90000 ජංගම ගිණුමක තැන්පත් කිරීම. එතකොටත් කරන්නේ මොකද්ද? ව්‍යාපාරේ සල්ලි අරන් ගිහිල්ලා තැන්පත් කරනවා. කොයිද? ජංගම ගිණුමක. නැත්නම් ජංගම තැන්පතුවක. එතකොට මොකද වෙන්නේ සමීකරණේ? සමීකරණේ වත්කම් වැඩි වෙනවා. ඒ වගේම සමීකරණේ වත්කම් අඩු වෙනවා. හරි. මට දැන් කියන්න වැඩි වන වත්කම මොකද්ද? සමීකරණේ ජංගම ගිණුම. නැත්තම් ජංගම තැන්පතුව. නැත්තම් බැංකු තැන්පතුව කියලා අපි කියනවා. හරිද? ජංගම තැන්පතුව. ඒක වැඩි වෙන්නේ. අඩු වෙන්නේ අපේ මුදල්. මොකද අපේ මුදල් තමා ඒ තැන්පත් කරන්නේ. වත්කම් වැඩිවීමට අපි කියන්නේ හර. වත්කම් අඩුවීමට අපි කියන්නේ බැර. එහෙනම් අදාළ වත්කමේ නමින් මේ තියෙන නම් දෙකෙන් ගිණුම් දෙක හැදෙන්න ඕනේ. එකක් ජංගම තැන්පතු ගිණුම. හර වෙන්න ඕනේ රුපියල් 90000 වටිනාකම. ඊට පස්සේ බැර වෙන ගිණුම එනවා මුදල් ගිණුම. ඒකට බැර වෙන්න ඕනේ වටිනාකම රුපියල් 90000. බලන්න දිත්ව ස්ථාන හරි අය. අත උස්සන්න බලන්න අපේ දිත්ව ස්ථාන හරි. එතකොට මෙන්න මේ ජංගම තැන්පතු වෙනුවට වෙන මොකක් හරි නම දාපු අය කියන්න බලන්න දාපු නම මොනවද කියලා. මට බලන්න ඕගොල්ලෝ මොනවද දාලා තියෙන නම් කියලා. බැංකු ගිණුම කිව්වට කමක් නැහැ.
ස්ථා මේ ජංගම ගිණුම කියන එකට බැංකු ගිණුම කිව්වට කමක් නැහැ. හරිද? බැංකු ගිණුම කිව්වට කමක් නැහැ. එතකොට මම මෙතනදී කරන්නේ ගනුදෙනුවෙන් ගනුදෙනුව වෙන වෙනම ස්වාධීනව හර කරන බැර කරන ගිණුම් වෙන වෙනම හදන එකයි කරන්නේ. එහෙම නැතුව හැම ගනුදෙනුවම එකම ගිණුමක හදන්න කියලා මම තාම කියන්නේ නැහැ. එහෙම කියනවා තව ටිකක් කල් ගිහිල්ලා මේ පාඩමේ අවසානෙට. හැබැයි දැන් අපි කරන්නේ ගනුදෙනු වෙන වෙනම ගිණුම් වලට හර සහ බැර කරන එක තමයි මේ කරන්නේ. හරිද? right. දැන් එතකොට ඔයා හරිනේ. එතකොට දැන් මේක හරබැර කරන ගිණුම් දෙක මේ මම දැන් ජංගම තැන්පතු ගිණුම කිව්වට තව කෙනෙක්ට මේක ජංගම ගිණුම නැත්නම් බැංකු ගිණුම කියන්න පුළුවන්. අනිත් එක මුදල් ගිණුම. එතන මේ ජංගම තැන්පතු ගිණුමට හර වෙනවා බැර කලේ මුදල් ගිණුම කියලා වටිනාකම රුපියල් 90000. ඊට පස්සේ මුදල් ගිණුමට බැර වෙනවා හර කලේ ජංගම තැන්පතු ගිණුම කියලා රුපියල් 90000. ජංගම තැන්පතු ගිණුම අර මුදල් ගිණුම බැර. හරිද? right. අපි යමු ඊළඟ එකට.
තුන්වෙනි එක 20000ක් බැංකු ණය පියවීම. බැංකු ණය ගෙවනවා. දැන් බැංකු ණය ගෙවනකොට මොකද වෙන්නේ? සමීකරණේ. බැංකු ණය ගෙවනකොට සමීකරණේ මුදල් අඩු වෙනවා. වත්කම් වල මුදල් අඩු වෙනවා. අනිත් පැත්තට වගකීම් වල බැංකු ණයත් අඩු වෙනවා. හොඳට මතක් කරන්න. සමීකරණේ මොකද වෙන්නේ කියලා. මුදල් අඩු වෙනවා. ඒ වගේම බැංකු ණය අඩු වෙනවා. එහෙනම් මුදල් කියන්නේ වත්කම්නේ. වත්කම් අඩුවේ අනිත් එක වගකීම් අඩුවේ. වඩා මතක් වෙන විදියට ඒක ලියන්න. අඩුවන වත්කමේ නම මුදල්. අඩුවන වගකීමේ නම බැංකු ණය. එතන වත්කම් අඩුවීම හරද බැරද? බැර. වගකීම් අඩුවීම හර. හරිද? ඊට පස්සේ මං කිව්වා ගිණුමේ නම හදන්න අඩුවන වත්කමේ නම මුදල් ගිණුම. බැර වටිනාකම 20000යි. ඊට පස්සේ බැංකු ණය ගිණුම හර රුපියල් 20000යි. දැන් මේකේ හරිම විදිය තමා මුලින්ම හර කරන ගිණුම ලියලා දෙවනුවට බැර කරන ගිණුම ලියන එක. ඒක තාම ප්‍රශ්නයක් නැහැ. තාම අපි මුල පාඩමේ තාම අපි පුරුදු වෙනවා දිත්ත සටහන් ලියන්න. ඒ නිසා මුලින්ම බැර ලියලා මුලින්ම හර ලිව්වට කමක් නැහැ. එහෙම නැත්නම් මුලින්ම හර ලියලා මුලින්ම බැර ලිව්වට කමකුත් නැහැ. අපි තාම මුල නිසා. හැබැයි අපි පාඩමේ අවසානයේ ආපුවාම එහෙම නැත්නම් අපි හතරවෙනි පාඩමට ගියපුවාම අනිවාර්යයෙන්ම අපි හිතලම කරන්න ඕන දෙයක් තමයි මොකද්ද? මුලින්ම හර ලියන එක. දෙවනුවට බැර ලියන එක. ඒක අපි හිතලම කරන්න ඕන. මුලින්ම හර ඊළඟට බැර. හරිද? right. අත උස්සන්න බලන්න දිත්වස්ථාන හරි අය. හොඳයි. right. බලමු ගිණුම් ටික. ඔන්න අඩුපාඩු තියෙන අය හදාගන්න. තේරෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. හර කරන ගිණුමේ නම බැර කරන ගිණුම නම කෙසේ හෝ කොහොම හරි ගිණුම් ටික ලියලා මම එකක් මුදල් ගිණුම කියලා ගන්නම්. අනිත් එක බැංකු ණය ගිණුම. මුදල් ගිණුමට බැර වෙන්න ඕනේ දිනේ මම ජනවාරි 1 වෙනි තමයි ගන්න දින නැති නිසා ඕකේ. හර කරන ගිණුමේ නම ලියනවා බැංකු ණය ගිණුම. වටිනාකම රුපියල් 20000යි. බැංකු ණය ගිණුමට හර වෙනවා දිනේ 1.1. බැර කරන ගිණුමේ නම මුදල් ගිණුම රුපියල් 20000යි. හරි. ඔන්න අඩුපාඩු තියෙන අය හදාගන්න. මට විනාඩියක් දෙන්න. අඩුපාඩු තියෙන අය හදාගන්න.
හරිද? හරි. අපි යමු ඊළඟ එකට. ඊළඟ එක 4. විකිණීම සඳහා 15000ක් වටිනා භාණ්ඩ තොගයක් ණයට ගැනීම. ණයට ගන්නවා. ණයට ගන්නකොට මොකද වෙන්නේ? ණයට ගන්නකොට සමීකරණේ වත්කම් වැඩි වෙනවා. වත්කම් වල මොකද්ද වැඩි වෙන්නේ? තොගය වැඩි වෙනවා. හරිද? හැබැයි මම ගිය සතියේ කිව්වා මතකද පන්ති අවසානට කරපු එකේදී තොගේ වැඩිවීම අපි ditthosthana හදනකොට තොගේ කියලා එකක් ගන්නෙ නෑ. අපි ගන්නවා කිව්වේ මොකද්ද? ගැනුම් කියලා එකක්. මම කිව්වා ගැනුම් කියන්නේ වියදමක් විදියට ගන්න ඕනේ. එක වත්කමක් විදියට ගන්න බෑ. එතකොට මෙතන භාණ්ඩ ගන්නවා කියද්දි අපි එක ගැනුම් එක වියදමක් විදියට ගන්න ඕනේ. හරිද? සමීකරණේ වත්කමක් වුණාට ඔන්න මෙතනදී වෙනස් කරගන්න ඕනේ. ඒ වගේම ණයට ගන්න. ණයට ගන්නකොට මොකද වෙන්නේ? වගකීම් වැඩි වෙනවා. මොකද්ද වගකීමේ නම? ණය හිමි. හරිද? වගකීමේ නම ණය හිමි. එහෙනම් ඔන්න සමීකරණේ ටවන බලපෑමත් බලලා එකක් වියදම් වැඩි වේ. අනිත් එක වගකීම් වැඩි වේ. වියදම් වැඩි වේ අනිත් එක වගකීම් වැඩි වේ. වැඩිවන වියදමේ නම් මොකද්ද? ගැනුම්. වැඩිවන වියදමේ නම ගැනුම්. වැඩිවන වගකීමේ නම ණය හිමි. එතකොට වියදම් වැඩිවීම හරද බැරද? හර. වගකීම් වැඩිවීම බැර. දැන් ගිණුමේ නම හදන්න ඕනේ. මම කිව්වා ගැනුම් කරනකොට ගැනුම් කියන්නේ වියදමක්. ඒ නිසා ඒ නම ගැනුම්ම තමයි. ඒක තොගේ කියලා ගන්නෙ නෑ කිව්වා ditthosthana හදද්දී. එහෙනම් ගැනුම් කියන ගිණුම හදන්න ඕනේ. එහෙනම් නම එන්නේ ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම. හර කරන්න ඕනේ වටිනාකම 15000. එතකොට බැර කරන ගිණුම මොකද්ද? ණය හිමි ගිණුම. ඒකට බැර කරන්න ඕනේ වටිනාකම කීයද? 15000. හරි. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. ප්‍රශ්නයක් අහනවා වෙළඳ ණය හිමි කියලා ලිව්වට කමක් නැද්ද? වෙළඳ ණය හිමි ගිණුම කියලා ලිව්වට කමක් නැද්ද? කමක් නෑ පුතේ හරි. වෙළඳ ණය හිමි නැත්තම් ණය හිමි කිව්වට කිසි ප්‍රශ්නයක් නෑ හරි. අන්න ප්‍රශ්න තියෙන අය අහන්න ඕනේ. දැන් ගිණුම් දෙකයි. එකක් ගැනුම් ගිණුම. අනිත් එක ණය හිමි ගිණුම. එකක් ගැනුම් ගිණුම අනිත් එක ණය හිමි ගිණුම. ගැනුම් ගිණුමට හර වෙන්න ඕන දිනේ 1යි 1මයි. බැරවන ගිණුමේ නම ලියනවා මොකද්ද? ණය
හිමි ගිනුම වටිනාකම රුපියල් 15000යි. ඊට පස්සේ ණය හිමි ගිනුම. ඒකෙත් දිනේ ලියනවා 1.1. හර කරන ගිණුමේ නම මොකක්ද? ගැනුම් ගිණුම. එතනත් වටිනාකම ලියනවා කීයද? 15000යි. එතකොට කොහමද දෙන්නේ? ගැනුම් ගිණුම හර 15000යි, ණය හිමි ගිණුම බැර 15000යි. බලන්න හරි අය අත උස්සන්න බලන්න. හරි. අඩුපාඩු තියෙන අය හදාගන්න. අඩුපාඩු තියෙන අය හදාගන්න. බාණ්ඩ ණය හිමි ගිණුම කියලා දාන්න එපා පුතේ. බාණ්ඩ ණය හිමි ගිණුම කියලා දාන්න එපා. එක්කෝ වෙළඳ ණය හිමි කියලා දාන්න, නැත්නම් නිකම්ම ණය හිමි කියලා දාන්න. බාණ්ඩ ණය හිමි කියලා දාන්න එපා. ප්‍රශ්න තියෙත් තව?
හරි ප්‍රශ්න නැහැ කාටවත්. අපි එනවා ඊළඟ එකට. ඊළඟ එක තියෙන්නේ 5000ක් ණයහිමියන්ට ගෙවීම. ණයහිමියන්ට 5000ක් ගෙවීම. මොකද වෙන්නේ 5000 ණයහිමියන්ට ගෙවනකොට සමීකරණේ වත්කම් වල මුදල් අඩු වෙනවා. වත්කම් වල මුදල් අඩු වෙනවා. ඒ වගේම අනිත් එක වගකීම් වල ණයහිමියොත් අඩු වෙනවා. වගකීම් වල ණයහිමියොත් අඩු වෙනවා. එහෙනම් මම ගන්නවා එකක් වගකීම් අඩු වේ. වගකීම් අඩු වේ. අනිත් එක වත්කම් අඩු වේ. හරිද? දැන් මෙතන ලියන්න ඕන අඩුවන වගකීමේ නම. මොකක්ද අඩුවන වගකීමේ නම? ණය හිමි. ණය හිමි. එතකොට අඩුවන වත්කමේ නම මුදල්. මුදල්. වගකීම් අඩුවීම හරද බැරද? වගකීම් අඩුවීම සර් හර. වත්කම් අඩුවීම හරද බැරද? වත්කම් අඩුවීම සර් බැර. හරිද? හරිද? ඊට පස්සේ ගිණුමේ නම ඕනි. මොකද්ද ගිණුමේ නම? ණය හිමි ගිණුම. හර වටිනාකම රුපියල් 5000යි. එතකොට බැර කරන ගිණුමේ නම එනවා මුදල් ගිණුම. බැර රුපියල් 5000යි. ගිණුම් දෙකක් එනවා. එකක් මුදල් ගිණුම. අනිත් එක ණය හිමි ගිණුම. මම කලින් ගිණුමෙම නම මැකුවේ නැහැ. ඒක තියාගත්ත ඕන නිසා. එතන මුදල් ගිණුමට බැර වෙනවා 1 හර කරපු ගිණුම ණය හිමි ගිණුම කියලා වටිනාකම රුපියල් 5000යි. මුදල් ගිණුමට බැර වෙනවා. ඊට පස්සේ ණය හිමි ගිණුමට හර වෙනවා 1 බැර කරන ගිණුමේ නම මුදල් ගිණුම කියලා රුපියල් 5000යි. ඔන්න දිත්වස්ථාන. අත උස්සන්න බලන්න හරි අය. හරි. අඩුපාඩු තියෙන අය හදා ගන්න. එතකොට මෙන්න මේ ලියන එක තියෙනව නේද? මෙන්න මේක. ගිණුමේ නම හර බැර සමග වටිනාකම. මේකට තමයි දිත්ව සටහන කියලා කියන්නේ. මේකට මොකක් කියලාද කියන්නේ? දිත්ව සටහන. එතකොට මේ ලියන ඒවා මේවා මේ මම ලියන්නේ ඔයාට මේක තාම මං කියලා දෙනවා පුරුදු කරන්න ඕන නිසා. හැබැයි 4 වෙනි පාඩමේ ඉඳන් මම මේවා ලියන්නේ නැහැ. කෙලින්ම මම දිත්ව සටහන තමයි ලියන්නේ. එතකොට ඔයගොල්ලෝ හැමෝම සෑම ගනුදෙනුවකටම අදාළව ලියන්න ඕන දිත්ව සටහන මොකද්ද? ඒක ඇයි එහෙම ලියන්නේ කියලා කටපාඩම් කරන්න එපා. කටපාඩම් කරලා තේරුම් නැහැ. එහෙම කටපාඩම් කරවන්න ඕන නම් මං කටපාඩම් කරවනවා. මං එහෙම නොකර මම මෙච්චර මේවා පැහැදිලිව ලියලා කියන්නේ ඔයාට දිත්ව සටහන හැදෙන විදිය කියලා දෙන්න ඕන නිසා.
ඒ නිසා කටපාඩම් කරන්න එපා. පැහැදිලිව අවබෝධ කරගන්න මේ ditthස්ථාන ගොඩ නැගෙන්නේ නැත්නම් මේ ditthස්ථාන සකස් වෙන්නේ හදන්නේ අපි කොහොමද කියලා. කොහොමද අපි ditthස්ථාන හදාගන්නේ කියලා හොඳට සැලසුම් කරගන්න. හරිද? කොහොමද අපි ditthස්ථාන හදන්නේ කියලා හොඳට සැලසුම් කරන්න. ඒක තමයි මේ තියෙන්නේ. දැන් මේක වෙන්නේ ණයහිමියන්ට සල්ලි ගෙවනවන්නේ. ගෙවනකොට සමීකරණේ වත්කම් අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා ඒ වගේම වගකීම් අඩු වෙනවා. මොකද්ද අඩු වෙන වගකීමේ නම? මං කිව්වා ණයහිමියෝ. ණයහිමියෝ අඩු වෙනවා සමීකරණ. ණයහිමියන්ට සල්ලි ගෙවද්දි. ඒ වගේම වත්කම් අඩු වෙනවා. වත්කමේ නම මුදල්. වගකීම් අඩුවීම හරනේ. වගකීම් අඩුවීම හර. ඒ වගේම වත්කම් අඩුවීම බැර. එහෙනම් ඔන්න ගිණුම් දෙක හදා ගන්නවා කොහොමද? වගකීම් ගිණුමේ නම ගන්නවා ණයහිමි ගිණුම. අඩුවීම හර වටිනාකම 5000යි. ඊට පස්සේ වත්කම් ගිණුම ඒ කියන්නේ මුදල් ගිණුම බැර වටිනාකම 5000යි. මේක තමයි ditthස්ථාන. මේ ditthස්ථාන තමයි ණයහිමි ගිණුමට හර වෙන්න ඕනේ. ඒ වගේම මුදල් ගිණුමට බැර වෙන්න ඕනේ ওই ditthස්ථාන. විභාගයේ ඕගොල්ලොන්ගෙන් අහන්නේ මෙයාව. ගනුදෙනුවක් දීලා ditthස්ථාන ලියන්න කියාවි. ඔයාලට ගනුදෙනුවක් දීලා ditthස්ථාන ලියන්න කියාවි. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඒ ගනුදෙනුවට අදාළ ditthස්ථාන ලියන්න. ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඒ ගනුදෙනුවට අදාළ ditthස්ථාන ලියන්න. ඔයාලට ලියන්න කිව්වම. ඒ නිසා හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න ගනුදෙනුවට අදාළ ditthස්ථාන ලියන්න කිව්වම මේවා ලියලා ඉන්නේ නෑ අපි විභාගේ. මේ මුකුත් ලියන්නේ නෑ. මෙන්න මේක විතරයි ලියන්නේ මේ රවුම් කරලා තියෙන ditthස්ථාන. එහෙනම් ඔයා පුරුදු වෙන්න ඕනේ මේ ditthස්ථාන හදන විදිය පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි කලින් ගනුදෙනු පහක් උගන්නලා තව ගනුදෙනු 10ක් 15ක් තියෙන අභ්‍යාසෙ දීලා කිව්වේ සතියක් තියෙනම try කරන්න. හදන්න උත්සාහ කරන්න. අමාරු තැන් තියෙනවා නම් මගෙන් අහන්න කිව්වේ ඒකයි. හරිද? right. අඩුපාඩු හදාගන්න මේකේ තියෙනවා නම් ප්‍රශ්න තියෙනම් අහන්න. හරිද?
ඊළඟ එක. ඊළඟට තියෙන අමතර ප්‍රාග්ධනය ලෙස රුපියල් ලක්ෂයක් මුදල යෙදවීම. රුපියල් ලක්ෂයක් මුදල යොදවනවා. එතකොට මොකද වෙන්නේ? මේක ලියාගෙන ඉවරයි නේද? අමතර ප්‍රාග්ධනය යොදනකොට සමීකරණය මොකද වෙන්නේ? රුපියල් ලක්ෂයක් අමතර ප්‍රාග්ධනය විදියට යොදනකොට සමීකරණේ වත්කම් වැඩි වෙනවා. මොකද වැඩි වෙන වත්කමේ නම? මුදල් කියන වත්කම වැඩි වෙනවා. ආයි මොකද වෙන්නේ? ප්‍රාග්ධනයත් වැඩි වෙනවා. එහෙනම් වත්කම් වැඩි වේ. ඒ වගේම ප්‍රාග්ධනයත් වැඩි වේ. හරිද? වැඩි වන වත්කමේ නම මොකද්ද? මුදල් නියොදන්නේ. ඒ නිසා මුදල්ම තමයි. ප්‍රාග්ධනය වැඩි වෙනකොට ලියන්නේ කොහෙද? ප්‍රාග්ධනයම තමා කිව්වා. ඒකට ප්‍රාග්ධනයම තමා කිව්වා. වත්කම් වැඩිවීම හර ඒ වගේම ප්‍රාග්ධනයේ වැඩිවීම බැර. වත්කම් වැඩිවීම හර ප්‍රාග්ධනයේ වැඩිවීම බැර. එහෙනම් ගිණුමේ නම එනවා මොකද්ද? ගිණුමේ නම එනවා මුදල් ගිණුම හර වටිනාකම කීයද? රුපියල් ලක්ෂයයි. රුපියල් ලක්ෂයයි. බැරවන ගිණුම එනවා ප්‍රාග්ධන ගිණුම බැර වටිනාකම කීයද? රුපියල් ලක්ෂයයි. දැන් ගිණුම් දෙක ඕනේ. අර මේ පැත්ත බැර දිනය විස්තරය මුදල දිනය විස්තරය මුදල හර දිනය විස්තරය මුදල දිනය විස්තරය මුදල හරිද?
මේක මුදල් ගිණුම. මේක ප්‍රාග්ධන ගිණුම. මුදල් ගිණුමට හරවෙන්න ඕන ලක්ෂයක් දිනේ 1 බැරවන ගිණුමේ නම ලියනවා ප්‍රාග්ධන ගිණුම. වටිනාකම රුපියල් ලක්ෂයයි. ප්‍රාග්ධන ගිණුමටත් බැර කරනවා දිනේ 1 හර කරන ගිණුමේ නම මුදල් ගිණුම. වටිනාකම රුපියල් ලක්ෂයයි. බලන්න ද්විත්ව ස්ථාන හරියයි අත උස්සන්න බලන්න. ප්‍රශ්න තියෙන ගැටලු තියෙන අය අහන්නකෝ. ප්‍රශ්න තියෙන අය ගැටලු තියෙන අය අහන්නකෝ. ගැටලු තියෙනවා නම් අහන්න. හරි අත පාත් දා ගන්න පුතේ. ගැටලු තියෙනවා නම් අහන්න. නිශ්ශබ්දතාවය පෙනී යන්නේ ප්‍රශ්න නැති බව. හොඳේ. රයිට්. එහෙනම් මං එනවා ආය මාතෘකාවට. හරිද? රයිට්. ඊළඟ එක තියෙන්නේ මොකද්ද? ඊළඟට තියෙන්නේ රුපියල් 10000ක මුදල් ගැනිලි කිරීම. ගැනිලි කරනකොට මුදල් රුපියල් 10000ක මුදල් ගැනිලි කරනකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? සමීකරණේ මුදල් අඩු වෙනවා. සමීකරණේ වත්කම් වල මුදල් අඩු වෙනවා. ආය මොකද වෙන්නේ? ආය වෙන්නේ සමීකරණේ ප්‍රාග්ධනය අඩු වෙනවා. සමීකරණේ ප්‍රාග්ධනය අඩු වෙනවා. මුදල් අඩු වෙනවා සමීකරණේ, ඒ වගේම ප්‍රාග්ධනය අඩු වෙනවා. හැබැයි මම කිව්වා මතකද ප්‍රාග්ධනය අඩුවීම ප්‍රාග්ධන ගිණුමේ ලියන්නේ නැහැ කිව්වා ද්විත්ව ස්ථාන කියලා දෙද්දී. එහෙම මතක නැද්ද? මම කිව්වා ප්‍රාග්ධනය අඩුවීම ප්‍රාග්ධන ගිණුමේ ලියන්නේ නැහැ. ප්‍රාග්ධනයේ වැඩිවීම විතරයි අපි ප්‍රාග්ධන ගිණුමේ ලියන්නේ. ප්‍රාග්ධනයේ වැඩිවීම විතරයි අපි ප්‍රාග්ධන ගිණුමේ ලියන්නේ කිව්වා. ප්‍රාග්ධනයේ අඩුවීම අපි ලියනවා කිව්වේ කොහෙද? ගැනිලි කියන ගිණුමේ. හරිද? එහෙනම් එනවා මොකද්ද? ප්‍රාග්ධනය අඩුවීම. සමීකරණ එකක් ප්‍රාග්ධනය අඩු වෙනවා.
අනිත් පැත්තට වත්කම් අඩුවේ. සමීකරණයේ වත්කනුත් අඩුවේ. ප්‍රාග්ධනයත් අඩුවේ වත්කමත් අඩුවේ. ප්‍රාග්ධනය අඩුවේ කිව්වට අපි එකට කියන්නේ ගැනිලි කියලා. වත්කම් අඩුවේ කිව්වම අපි එකට කිව්වේ මුදල් අඩු වෙන්නේ කියලා. ප්‍රාග්ධනය අඩුවීම හර. වත්කම් අඩුවීම බැර. හරිද? දැන් එහෙනම් ගිණුමේ නම ලියන්න ඕනේ. කොහොමද ලියන්නේ? ප්‍රාග්ධන ගිණුම කියලා නෙමෙයි ලියන්නේ ගැනිලි ගිණුම කියලා. ඔන්න ගැනිලි ගිණුම හර වෙන්න ඕනේ. කීයක්ද ගැනිලි කරලා තියෙන්නේ? රුපියල් 10000. ගැනිලි ගිණුම හර 10000. බැර වෙන්න ඕනේ කොහෙටද? මුදල් ගිණුමට. රුපියල් 10000යි. ගැනිලි ගිණුමට හර වෙන්න ඕනේ මුදල් ගිණුමට බැර වෙන්න ඕනේ. හරිද? ගැනිලි ගිණුමට හර වෙන්න ඕනේ මුදල් ගිණුමට බැර වෙන්න ඕනේ. ද්විත්ව ස්ථාන හරි අය අත උස්සන්න බලන්න. දැන් මේ ද්විත්ව ස්ථාන වෙනුවට වෙන ආදේශක ද්විත්ව ස්ථාන නෑ හොඳේ. ගැනිලි ගිණුම වෙනුවට වෙන නම් දාලා හදන්න බෑ. මේක තමයි උත්තරේ. මේක පමණයි උත්තරේ, මේක විතරයි උත්තරේ, වෙන උත්තර නැත. නැත්නම් අහනවනේ අරක දාන්නද මේක දාන්න බෑ. මොකෝවත් දාන්න බෑ. ගැනිලි ගිණුම විතරමයි. ගැනිලි ගිණුම විතරමයි. එහෙනම් මුදල් ගිණුම තියෙනවා. අනිත් එක ගැනිලි ගිණුම ගත්තා. මුදල් ගිණුමට බැර වෙන්න ඕනේ හර කරන ගිණුමේ ලියනවා ගැනිලි ගිණුම. වටිනාකම කීයද? 10000යි. ඊට පස්සේ ගැනිලි ගිණුමට හර කරනවා බැර කරන ගිණුමේ නම මුදල් ගිණුම. රුපියල් 10000යි. හරිද? ඔන්න ඕම එන්නේ උත්තරේ. ඔන්න අඩුපාඩු තියෙන අය හදාගන්න.
හරිද? රයිට්. එහෙනම් මම කරනවා හොඳේ ඊළඟ එක ඊළඟට තියෙන්නේ රුපියල් 40000ක් ආයෝජන ආදායම් ලැබීම. රුපියල් 40000ක් ආයෝජන ආදායම් ලැබීම. හරිද? එතකොට 40000ක් ආයෝජන ආදායම් ලැබෙනකොට කොහොමද වෙන්නේ? සමීකරණය මොකද වෙන්නේ? වත්කම් වැඩි වෙනවා. මොකද්ද වැඩි වෙන වත්කම? මුදල් ලැබෙනවානේ. අනිත් පැත්තට ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඇයි ප්‍රාග්ධනය වැඩි වෙන්නේ? ආදායමක් නිසා. හරි. එහෙනම් මුලින්ම ලියනවා මම වත්කම් වැඩි වේ. අනිත් එක ප්‍රාග්ධනය වැඩි වේ කියලා ලියන්නේ නැහැ. හේතුව මේක ප්‍රාග්ධනය වැඩි වෙනවා තමයි. හැබැයි මේක ප්‍රාග්ධනය නෙමෙයි. සමීකරණේ ප්‍රාග්ධනයට එකතු කරන්නේ ආදායමක් විදියට. අපි මෙතනදී ඉගෙන ගන්න ඕනේ ගිණුම් වර්ග පහක්. වත්කම් වගකීම් ප්‍රාග්ධන ආදායම් වියදම් කියලා. එහෙනම් මේක ආදායමක්. ඒ නිසා ආදායම් ලැබෙද්දී අපි කියනවා ආදායම් වැඩි වේ. ප්‍රාග්ධනය වැඩි වේ කියලා සමීකරණය හම්බුණාට අපි මෙතනදී කියන්නේ ආදායම් වැඩි වේ. හරිද? ආදායම් වැඩි වේ. වත්කම් වල නම මුදල්, ආදායමේ නම ආයෝජන ආදායම්. හරිද? වත්කම් වැඩිවීම හර ආදායම් වැඩිවීම බැර. වත්කම් වැඩිවීම හර ආදායම් වැඩිවීම බැර. වත්කම් ගිණුමේ නම මොකක්ද? මුදල් ගිණුම. මුදල් ගිණුම හර වටිනාකම 40000යි. ආදායම් ගිණුමේ නම මොකක්ද? ආයෝජන ආදායම් ගිණුම. ආයෝජන ආදායම් ගිණුම බැර 40000යි. හර පැත්ත මේක බැර පැත්ත. ගිනුම් රූල් කරන්න තමා වෙලා යන්නේ නේද? ඒ වුණාට ඉතින් ඉක්මනට රූල් කරගන්න වෙනවා විභාගයේදී.
ටී ගිණුම් ගහන්න පුළුවන්. ප්‍රශ්නයක් අහනස මේ ගිණුමම රෝල් කරන්න ඕනද ටී ගිණුම් ගහන්න පුළුවන්. හැබැයි නියමිත ගිණුම රෝල් කරන්නත් ඉගෙනගෙන ඉන්න හොඳේ. නියමිත ගිණුම රෝල් කරන්න ඉගෙන ගන්න ලේසි ක්‍රමම හොයන්න යන්න එපා. අපි පස්සේ 4 වෙනි පාඩමේ ඉඳන් අපි ටී ගිණුම හදනවා. හැබැයි පුරුදු වෙන්න නියමිත ආකෘතියට හදන්නත්. හැබැයි ටී ගිණුම ඇදුවා කියලා මේ අදාළ විස්තර ටික තියෙන්න ඕන හොඳේ. ලියවෙන්න ඕන පිළිවෙලට දිනේ ලියවෙන්න ඕන විස්තරයේ ගිණුම ලියවෙන්න ඕන වටිනාකම. ඒක ලස්සනට ලියවිලා තියෙන්නත් ඕනේ. විභාගයට ටී ගිණුම හදන්න. විභාගයට ටී ගිණුම හදන්න මෙහෙම හදන්න ඕනේ නැහැ. 4 වෙනි පාඩමේ ඉඳන් මම ටී ගිණුම තමයි උගන්වන්නේ. 3 වෙනි පාඩම මුලින්දා මෙහෙම උගන්වන්නේ. එක ගිණුමක් මුදල් ගිණුම. දැන් වැඩේ කියන්නේ මෙතන ඉන්නවානේ. සමහර ළමයි ඉන්නවා මෙතන O level කොමර්ස් කරපු අය. ආයෙ සෙට් එකක් ඉන්නවා ඩබල් ඒටිත් කරේ. ඉතින් උන් මේවා නෙමෙයි හදන්නේ ටී ගිණුම්නේ. උන් තමයි දැන් මගෙන් අහන්නේ ටී ගිණුම ඇතුර කමන්නේ නැද්ද? එතන මෙතන ඉන්නවා නම් O level කොමර්ස් කරපු නැති. නමුත් A level මුලින් ඉඳන්ම මාත් එක්ක හිටපො. ඩබල් ඒටි කරන්නේත් නැහැ. නැත්නම් ඩබල් ඒටි මුලින් කරලා දැන් ඇතෑරලා ඒත් A level එක කරනවා. ඉතින් ඒගොල්ලෝ හැමෝම ඉන්නවානේ. මම ඒතර හැමෝටම ගැලපෙන්න තමයි මේ කියන්නේ. ඒතර අර ඩබල් ඒටි කරන නැත්නම් O level කොමර්ස් කරන උන්ට ඒක අවුල්. උන්ගානේ ඇයි අපිට ටී එක ගහන්න බැරිද? පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අර මුලින් ඉඳන් කියන්න එපැයි ඔක්කොම. ඒ නිසා මම මුලින් ඉඳන් කියයි යන්නේ. ඒක මුදල් ගිණුම. අනිත් එක ආයෝජන ආදායම් ගිණුම. මුදල් ගිණුම අනිත් එක ආයෝජන ආදායම් ගිණුම. මුදල් ගිණුමට හර වෙන්න ඕන 40000 දිනේ 1 බැර කරන ගිණුමේ නම ආයෝජන ආදායම් ගිණුම. මං කෙටියෙන් ලිව්වේ ආදායම් ගිණුම කියලා. වටිනාකම 40000යි. ආයෝජන ආදායම් ගිණුමට බැර වෙනවා දිනේ 1 හර කරපු ගිණුමේ නම දෙනවා මුදල් ගිණුම. රුපියල් 40000. ඔන්න හරියයි අත උස්සන්න බලන්න. ප්‍රශ්න තියෙනම් අහන්න. ප්‍රශ්න තියෙනම් අහන්න. හරි මහත්තුරු අත උස්සන්න බලන්න. හරි අතපාත් දාන්න. හරිනේ? හරි. ප්‍රශ්න නැහැ. අපි එනවා ඊළඟ එකට. දුරකථන වියදම් ලෙස 3000ක් ගෙව ඇත. දුරකථන වියදම් ගෙවනකොට මොකද වෙන්නේ? දුරකථන වියදම් ගෙවනකොට මොකද වෙන්නේ? එකක් තමා සමීකරණේ
වත්කම් වල මුදල් අඩු වෙනවා. එකක් තමයි සමීකරණේ වත්කම් වල මුදල් අඩු වෙනවා. අනිත් එක සමීකරණේ ප්‍රාග්ධනය අඩු වෙනවා වියදම් ගෙවද්දී. අනිත් එක සමීකරණේ මොකද වෙන්නේ සමීකරණේ සමීකරණේ ප්‍රාග්ධනය අඩු වෙනවා වියදම් ගෙවද්දී. හරිද? හැබැයි මම කිව්වා මේ ප්‍රාග්ධනය අඩුවීම දැන් ප්‍රාග්ධනය වැඩිවීම කලින් ආදායම් කියලා කිව්වනේ. මෙතන ප්‍රාග්ධනය අඩුවීම එතකොට ගන්නේ මොකක් විදියටද? වියදමක් එහෙනම් මේක. මේ ගැණිලි ගන්නේ නෙමෙයි වියදම් ගන්නේ මේක වියදමක්. එතන අපි මේ දිත්වස්ථාන වලදී කතා කරනවා ආදායම් ගිණුම් තියෙනවා වියදම් ගිණුම් තියෙනවා කියලා. එහෙනම් මෙතනදිත් වියදම් ගිණුම ගන්න වෙන්නේ සමීකරණේ ප්‍රාග්ධනය අඩු වුණාට අපි මෙතනදී ප්‍රාග්ධනය කියලා ගන්නේ නැහැ දිත්වස්ථානට වියදම් කියලා ගන්න ඕන දරුවෝ. හරිද? එතකොට කොහොමද හැදෙන්නේ? එතකොට හැදෙන්නේ මෙහෙමයි. වියදම් වැඩි වේ. හරිද? අනිත් පැත්තට වත්කම් අඩු වේ. වියදම් වැඩි වේ ඒ වගේම වත්කම් අඩු වේ. වැඩිවන වියදමේ නම් මොකද්ද? වියදමට නමක් දීලා තිබ්බ දුරකථන වියදම්. දුරකථන වියදම්. අඩුවන වත්කමේ නම මුදල්. එතකොට වියදම් වැඩිවීම හරද බැරද? දෙන්න බලන්න උත්තර. වියදම් වැඩිවීම හරද බැරද? වියදම් වැඩිවීම හරද බැරද? හර. වියදම් වැඩිවීම හර. ඒ වගේම වත්කම් අඩුවීම බැර. එහෙනම් දැන් ගිණුමේ නම ආදරනවා. මොකද්ද ගිණුමේ නම? දුරකථන වියදම් ගිණුම. දුරකථන වියදම් ගිණුම. හර වෙනවා වටිනාකම. කීයද වටිනාකම? රුපියල් 3000යි. ඊට පස්සේ මුදල් ගිණුම බැර රුපියල් 3000යි. දුරකථන වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර රුපියල් 3000යි. ඔන දිත්වස්ථාන. බලන්න දිත්වස්ථාන හරියයි අත උස්සන්න බලන්න. දිත්වස්ථාන හරියයි අත උස්සන්න බලන්න. හරි හොඳයි පුතේ අතපත් දාගන්න. ඔන්න අඩුපාඩු තියෙන අය හදාගන්න. නොතේරෙන මොනවා හරි ප්‍රශ්න තියෙන අය ඉන්නවා නම් අහන්න ඕනේ. හරි. දැන් මුදල් ගිණුම තියෙනවා අනිත් එක දුරකථන වියදම් ගිණුම ඕනේ. මෙන්න දුරකථන වියදම් ගිණුම. දුරකථන වියදම් ගිණුමට හර වෙන්න ඕන දිනේ 1.1 බැරවන ගිණුමේ නම ලියනවා මොකද්ද? මුදල් ගිණුම වටිනාකම රුපියල් 3000යි. ඊට පස්සේ මුදල් ගිණුමේ බැර පැත්තේ ලියනවා. ඒකට බැර වෙන්න ඕන නිසා හර කරන ගිණුමේ නම දුරකථන වියදම් ගිණුම වටිනාකම රුපියල් 3000යි. ඔන්න දුරකථන වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර. ඔන්න ගිණුම් හදාගන්න. ඔන්න ගිණුම් හදාගන්න.
හරි නේද? රයිට්. අපි යනවා ඊළඟ එකට. ඊළඟට තියෙන්නේ මොකද්ද? භාණ්ඩ තොගයක් 12000කට අත්පිට මුදලට විකිණීම. දැන් විකුණන භාණ්ඩ තොගේ වියදම කීයද කියලා කියන්නේ නැහැ. හරිද? එතකොට සමීකරණ ගණන් වල වගේ අපිට දිත්ව සටහන් ගණන් හදනකොට මේ විකුණන භාණ්ඩ තොගේ 12000කට භාණ්ඩ තොගයක් විකුණනා කිව්වම අපිට උපකල්පනය කරන්න බෑ විකුණපු භාණ්ඩ තොගේ 12000යි කියලා කියන්න බෑ. හරිද? විකුණන්නේ 12000කට. ඒ විකුණපු භාණ්ඩවල පිරිවැය නැත්තම් වියදම කීයද කියලා අපිට කියන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. විකුණන්නේ 12000කට. හැබැයි විකුණපු භාණ්ඩවල පිරිවැය කීයද කියලා අපිට කියන්න බෑ. රයිට්. අපි බලමු දිත්ව සටහන හදලා. බෝඩ් එක ගොඩ දාගන්න ගොඩක් try කරන්න වෙයි වගේ. හරි. චුට්ටක් ඉන්න. කොහොමද ලියන්නේ? විකුණනකොට මුදල් ලැබෙනවානේ. ඒ නිසා මම ලියනවා මුදල් කියන්නේ වත්කම් වැඩි වේ. වැඩිවන වත්කමේ නමත් ගන්නම් මොකද්ද මුදල්. තව මොකද වෙන්නේ? තව වෙන්නේ මොකද්ද? විකුණුම් වැඩි වෙනවා. විකුණද්දි විකුණුම් කියන්නේ ආදායම්. එහෙනම් ආදායම් වැඩි වේ. වැඩිවන ආදායමේ නම විකුණුම්. හරිද? මුදල් නැත්නම් වත්කම් වැඩිවීම හර ඒ වගේම ආදායම් වැඩිවීම බැර. හරිද? වැඩිවන ගිණුම මුදල් නම් අපි හදනවා මුදල් ගිණුම. මුදල් ගිණුම හර ඒ වගේම මෙතන ලියනවා විකුණුම් ගිණුම බැර වටිනාකම 12000යි. බලන්න දිත්ව සටහන හරියයි අත උස්සන්න. දිත්ව සටහන හරියයි අත උස්සන්න. හරි ප්‍රශ්න තියෙනම් අහන්නකෝ ගිණුම් හදන්න කලින්. හරි අත පාත් දාගන්න. ප්‍රශ්න තියෙන අය අහන්න. මොකද මං ගාන හදන්න කලින් ප්‍රශ්න තියෙන අය අහන්න.
හරිද? හරි ප්‍රශ්න නැහැ. එනම් ගිනුම් දෙක එනවා. හර බැර දිනය විස්තරය මුදල දිනය විස්තරය මුදල. එක ගිනුමක් මුදල් ගිනුම අනිත් එක විකුණුම් ගිනුම. මුදල් ගිනුමට හර වෙන්න ඕන 12000ක් දින 1.1 බැරවන ගිනුමේ නම ලියනවා විකුණුම් ගිනුම මුදල 12000යි. විකුණුම් ගිනුමට බැර වෙන්න ඕන දින 1.1 හර කරන ගිනුමේ නම මුදල් ගිනුම මුදල 12000යි. බලන්න හරිද කියලා? බලන්න අඩුපාඩු තියෙනවද කියලා? බලන්න හරිද කියලා? හරි නේද? ප්‍රශ්න තියෙනම් අහන්න. හරිද? right. එහෙනම් අපි අදට ඔතනින් අතර කරමු. මොකද තව ගනුදෙනු 5ක් ඉතුරු වුණා. එතකොට ඊළඟ ගාන තුන්වෙනි ගාන ඒක ගෙදරින් හදන්න එපා. මොකද ඒක මාත් එක්කම හදන්න ඕන එකක්. තනියම හදන්න ගිහිල්ලා ගාන වරද්දා ගන්න එපා. හරිද? right. අපි දැනට මෙතනින් අතර කරමු. ආයේ පන්තිය 5ට පටන් ගන්න තියෙන නිසායි මේම නතර කරන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ සතියේ හමු වෙමු. හෙට පන්තිය නැහැ. හෙට පන්ති නැහැ. නමුත් ඊට පස්සේ ඊළඟ බදාදා ඉඳන් දිගටම අඟහරුවාදා බදාදා කියන දවස් දෙකෙන් පන්තිය තියෙනවා. හරිද? හෙට බදාදා නැහැ. ඊට පස්සේ සතිය බදාදා ඉඳන් දිගටම පන්තිය තියෙනවා. අර සමීකරණ අභ්‍යාස කියන නිබන්ධනය පටන් ගන්නවා මම කරන්න බදාදට. හෙට නෙමෙයි ඊළඟ බදාදා ඉඳන්. ඒ නිසා ඒකේ වැඩ ටික ඔන්න ඉවර කරලා තියාගන්න. හරිද? right. ඒ වගේම අනිත් කාරණේ මේ අද පන්තියේ රෙකෝඩින් එක අර වෙනදා වගේ රිපීට් ක්ලාස් එකක් විදියට නැහැ. නමුත් මේකේ රෙකෝඩින් එක මම YouTube එකට channel එකට දාලා මම ඔයගොල්ලන්ට බලන්න දෙනවා. හරිද? right. එහෙනම් හැමෝටම අයිබෝවන් බුත්සරණයි ජය වේවා.